තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් සුවයෙන් සියලු ලෝ සත සූපත් කරන ජාතිය බුදුනාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසින් මේ පේ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව පවත්වනු ලබන ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ මාවතේ පැනසර සදහම් නිකේතනයේ කරු අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිබ්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ පයාගල පොතුවිල වෙහෙරගල කන්දපාර නොම්බර 223 ලිපිනෙහි පදිංචි මංගල ප්‍රදීප් සිරිමාන්න පුතුණුවන්, ගයන් ඉසුරංග සිරිමාන්න පුතුණුවන්, චමිල සුසන්ත සිරිමාන්න පුතුණුවන්, චින්තක මදුරංග පුතුණුවන් ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. එමනම් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැම දිනම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ආරෝප වාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ පයාගල පොතුවිල වෙහෙරගල කන්දපාර වෙහෙරගල කන්දපාර අංක 223 මේ ලිපිනේ පදිංචි මංගල ප්‍රදීප් සිරිමාන්න පුතණුවන් ගයාන් ඉසුරංග සිරිමාන්න පුතණුවන් චමිල සුසන්ත සිරිමාන්න පුතණුවන් චින්තන මදුරංග පුතණුවන් ඇතුළු දූ දරුවන් මේ දරුවෝ 4 දෙනා පුතාලා 4 දෙනා එකතු වෙලා මේ උදාර මහා පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ විශේෂයෙන් මීට වසර 5කට පෙර මිය ගිය ආදරබර පියා චන්ද්‍රසේන සිරිමාන්න මහත්මයාට ගයාන් ඉසුරංග සිරිමාන්න නමින් මේ පුතා නමින් සංසාර භව ගමනේදී සම්මුඛ වූ සියලුම මව්වරුන්ට පියවරුන්ට සියලු දෙමාපියන්ගේ කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍ර ගුරුවරුන් ඇතුළු මුණ ගැහිච්ච ශ්‍රාවකයන්ට බොහොම දුර්ලභ අදහසක් මේක ඇත්තට. හුඟක් අය තම තමන්ගේ මෙලොව
දෙමාපියන්ට පින් දුන්නට සංසාරගත අම්මල තාත්තල හිම මතක් කරන ප්‍රමාණය අඩුයි. නමුත් මේ පුතා බුද්ධිමත්ව ආගමට දහමට ලැබී ආවේ අවබෝධයක් ඇතුව කටයුතු කරන කෙනෙක් වශයෙන් තමයි අපි දකින්නේ. මේ සසර ගමනේදී සම්බන්ධ වෙච්ච මුණ ගැහිච්ච දෙමාපියන්, කල්යාණ මිත්‍රයෝ, ගුරුවරු මේ සියලු දෙනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ පින්කම යොදාගෙන තිබුණේ 13 වෙනිදාට මේ මෑණියන්ගේ උපන්දිනේ දවසට. ඉතින් සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ගේ 64 වන උපන්දිනය නිමිති කරගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවනය හා නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දේශනා පින්කම සිද්ධ කරා. අම්මා මූලිකත්වයේ තියාගෙන අම්මා ප්‍රධානත්වයේ තියාගෙන ප්‍රධාන අසුන අම්මට දීලා දරුවෝ මෙහෙම පින්කමක් කරන එක මොන තරම් සතුටක්ද අම්මා කෙනෙකුට. මොකද වර්තමාන කාලේ දරුවන් දෙමාපියන්ට කටයුතු කරන හැටි බැලුවහම මේ පුතාලා හරිම ආදර්ශයක් දෙනවා. අපේ අම්මට දෙන්න ඕන කරන්න ඕන ලොකුම ආශිර්වාදය තමයි මේ. ඒ තමයි තුනුරුවන්ගේ ආශිර්වාදය. ධර්ම දානමය පුණ්‍ය කර්මී ආශිර්වාදය. බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි ආශිර්වාද කරමු. ධර්ම දේශනාව අවසානයේදී ඒ සියලු දේ මතක් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්නතුනි. පින්නතුනි බණ පදයක් ශ්‍රවණය කිරීම තුළින් තමයි අපේ ධර්මඥානිය වර්ධනය වෙන්නේ. ඇසූ බණ පද නැවත නැවත අහනකොට ඒ ඇසූ ධර්මයේ හොඳින් මනස තුල ස්ථාවර වෙනවා. වැරදි තැන් නිවැරදි වෙනවා. සැකතෙන් දුරු වෙනවා. ඒ නිසා පින්නතුනි නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කරන එක ඉතාම වැදගත්. පින්නතුනි අපේ හිත හැම වෙලාවෙම ඒකාකාරීව පවතින්නේ නැහැ. අපේ හිත වහවහ චංචලයි, වෙනස් වෙන සුළුයි. හරියට සුළඟට ලෙල දෙන කොඩියක් වගේ. හැම වෙලාවෙම හිත සෙලවෙනවා. මොකද පින්නතුනි අපි අටලෝ දහමට මුහුණ දෙන අයනේ. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැපදු මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා අපි. ඒ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන අපිට එක විදියටම හිත තියාගන්න බෑ. සමහර වෙලාවට අපිට සතුට ඇති වෙනවා. ලාභයක් ප්‍රශංසාවක් ලැබෙනකොට. සමහර වෙලාවට දුක් වෙනවා. සමහර වෙලාවට අපිට කලකිරීම ඇති වෙනවා. සමහර වෙලාවල් වලට ඔබට ඇති වෙලා ඇති ජීවිතේ එපා වෙනවා. සමහර වෙලාවට මනස වික්ෂිප්ත වෙනවා. මනස නොසන්සුන් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථා එමට ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි ඒ වගේ වෙලාවකදී අපට හිතට සහනය සංසිඳීම ඇති කරගන්න පින්නතුනි බණපදයක් අහන්න. පින්නතුනි සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර සල්ලි වලින් හොයන්න බෑ. මිල මුදල් තිබුණට භවභෝග තිබුණට හොයන්න බෑ. දැනුම උගත්කම් තිබුණට හොයන්න බෑ. පිරිස් බලය තිබුණට කීර්තිය තිබුණට හොයන්න බෑ. ඒ නිසා පින්නතුනි සමහර ප්‍රශ්න වලට පිළිතුරු ධර්මයෙන්ම සොයන්න ඕන. ඒක තමයි ඇත්ත.
එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද බලන්න. පින්නතුනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යාවෙන් අත්මිදලා සම්‍යක් දෘෂ්ටියට එන්න බණපදයක් අහන්න ඕන. නැත්තම් අර මිත්‍යාවෙම රැඳිලා ඉන්නවා. බණ අහන කෙච්චර වැදගත්. පින්නතුනි ඔබේ මගේ ජීවිතය අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. අපේ ජීවිතවල කොච්චරවත් දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා. මේ දුර්වල අඩුපාඩුකම් මගහරවගෙන නිවැරදි ජීවිතයක් ගතකරනද අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න. මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න පරලොව ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න බණපදයක් ඕන. මේ සියල්ලටම වඩා පින්නතුනි අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට ඒ සසර දුකින් අත මිදී උතුම් නිර්වාණය පසක් කරගන්න බණපදයක් තමයි පිහිට වෙන්නේ. අඩු ගානේ පින්නතුනි භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. නැත්තම් මේ භව ගමන නතර කරන්න බෑ. ඒ නිසා ධර්ම ශ්‍රවණය ඕන. ඉතින් මේ අපිට මේ ආරාධනාව කළ ගයාන් ඉසුරංග සිරිමාන්න මහත්මයා මතක් කළා. හාමුදුරනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපට දේශනාවක් පවත්වන්න කියලා. චතුරාර්ය සත්‍ය කියන්නේ ලොකු මාතෘකාවක්. පැය ගාණක් යනවා ඒ මාතෘකාවෙන් ධර්මයක් දේශනා කරන්න. අපි බලමු කාලයේ පමණ අපට යම් තැනකට අඩු ගන්න එක සත්‍යයක් පිළිබඳවවත් පින්නතුනි අපට යම් දල චිත්‍රයක් හිත තුළට ගන්න පුළුවන් වේද කියලා. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයෙන් පස්සේ ප්‍රථම ධර්මදේශනයේ පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. ඉසිපතනාරාමේ හිටියේ පස්වක තවුසන්. අර දුෂ්කර ක්‍රියාවේදී උදව් කළ පස් දෙනා. මෙන්න මේ පස්වක තවුසන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා. ඒ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එහිදී ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසු ධර්මයක් මට පහළ වෙලා තියෙනවා. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. උන්වහන්සේ දේශනා කරනවා චක්කුං උදපාදි ඇස පහළ වුණා, ඥානං උදපාදි ඥානෙ පහළ වුණා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා, විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා, ආලෝකෝ උදපාදි ආලෝකේ ලැබුණා. මේ වචන පහක් බුදුරජාණන් වහන්සේ භාවිත කළේ බුද්ධත්වය ගැන හඳුන්වා දීමක් කරන්න. එහෙනම් බුද්ධත්වය ගැන වචන පහකින් දේශනා කළා. ඊට පස්සේ මතක් කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසු ධර්මයක් තමයි මට පහළ වෙලා තියෙන්නේ. මොකක්ද ඒ තමයි මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ධර්මය. මධ්‍යම ප්‍රතිපදාව සමන්විත වන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍ය. චතුරාර්ය සත්‍ය තමයි චතුර් ආර්ය. චතුර් කියන්නේ හතරයි, ආර්ය කියන්නේ එතන උතුම්. උතුම් තත්ත්වයටපත් වෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. උතුම් තත්ත්වයටපත් වෙන සත්‍ය ඇත්ත හතරක්.
මේක තමයි චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට මැද පිළිවෙත කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි. ඒ තමයි මේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි මේ මැද පිළිවෙතේ ගමන් කරන්න ඕන කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් මේ චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යයට යන්න කලින් එහි මූලික සත්‍ය පළවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. මේ ලෝකය ගත්තහම සැපයි කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම පින්නතුනි දුකකින් කෙලවර වෙනවා. අපි සැපයි කියලා හිතලා කරන හැම දෙයක්ම කෙලවර වෙන්නේ දුකෙන්. ස්වභාවය ඒකයි. ඒ නිසා ලෞකිකව සැපයි කියලා ළඟා කරගන්න හැම දෙයකම අවසානයේ ඉතිරි වෙන්නේ දුක් සහගත බව. මේ ලෝකයේ තියෙනවා සදාතනික සත්‍යයක්, ඒ තමයි ත්‍රිලක්ෂණය. මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මේ සියල්ලම පින්නතුනි මේ ලෝකයේ තියෙන සියල්ලටම පොදු ධර්මතාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. ලෝකයේ සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. දුක නිසා අනිත්‍ය දුක්ඛ දෙකම නිසා මගේ කියලා ගන්න දෙයක් නැහැ. අනාත්මයි කියන්නේ ඒකයි. දැන් දුක කියලා කිව්වේ පින්නතුනි අපි දන්නවා ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එක පැත්තකින් ජාතිය දුකක්, ජරාවටපත් වීම දුකක්, ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකක්, මරණම්පි දුක්ඛං මරණේ දුකක්, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා එක්වීම දුකක්, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කැමැති දේ නොලැබීම දුකක්, සංකිට්ඨේන කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධා දුක්ඛ, මේ පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් පින්වතුනි දුක යනු කුමක්ද යසෝ විට මෙන්න මේ කාරණා 8 ප්‍රකාශයට පත් කළ හැකියි. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම සහ මේ පංච උපාදානස්කන්ධය. ඔය එක උත්තරය. දුක යනු කුමක්ද? තවත් උත්තරයක් බුදුහාමුදුරෝ දෙනවා. දුක යනු කුමක්ද? ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කෙටියෙන් එක්කොට ගොනු කොට කියන්නේ නම් මේ උපාදාන ස්කන්ධ පංචකයම දුකයි. මොනවද උපාදානස්කන්ධ පංචකය? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේවට කියන උපාදාන ස්කන්ධ පංචකය. ඔබේ ශරීරයත් මගේ ශරීරයත් අපි කාගේ ශරීරයත් හැදලා තියෙන ඔය පහෙන්. මොන පහෙන්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ එකතු වීමෙන් තමයි මේ ස්කන්ධ පංචකයෙන් තමයි මේ ශරීරය නිර්මාණය වෙන්නේ. මේ ස්කන්ධ පහ පින්නතුනි අපි මෙතන පාවිච්චි කළ වචනය උපාදාන කියලා.
උපාදාන ස්කන්ධ කියන වචනය. උපාදාන කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ආශාව, තණ්හාව ඊට එහා ගිය ඇලීමක් යම් තැනක ඇත්නම්. ආශාව තියෙනවා, තණ්හාව තියෙනවා. තණ්හා පත්‍ය උපාදානං, තණ්හාවට පිටිපස්සේ තියෙන්නේ උපාදානයි. යම් දෙයක් තණ්හාවෙන් ගත්තා විතරක් නෙවෙයි, ඒකේ දැඩි ඇලීමක් තියෙනවා නම් අන්න එතන තියෙන්නේ උපාදානය. එහෙනම් මේ පංච ස්කන්ධ පහම උපාදාන වශයෙන් අරන් තියෙනවා. රූපය කාගේද? රූපය මගේ. වේදනාව මම ලබන්නේ. සංඥා හඳුනගන්නේ මම. විඥාණය මගේ. සංකාර මමයි කරන්නේ. එතකොට මේවා මගේ කියලා තමයි ගන්නෙ. මොනවද මගේ කියලා ගන්නෙ? රූපය මගේ. එතකොට අන්න ඒක තමයි උපාදාන වශයෙන් ගත්තයි කියන්නේ. රූපය මගේ. වේදනාව කියන්නේ දැනීමටනේ. සැප දැනෙනවා, දුක දැනෙනවා. සැප විඳින්නේ කවුද? මම. දුක් විඳින්නේ ඒත් මම. අන්න බලන්න මම කියන සංකල්පය එතන තියෙනවා. සංඥා හඳුන ගන්නවා. අපි ඕනම සිතුවිල්ලක් අපි දැක්කහම, රූපයක් දැක්කහම ඒක හඳුන ගන්නවා. ශබ්දයක් ඇහුණාම හඳුන ගන්නවා. සුවඳක් දැනුණාම හඳුන ගන්නවා. රසක් දැනුණාම හඳුන ගන්නවා. පහසක් දැනුණාම හඳුන ගන්නවා. කවුද හඳුනගන්නේ? මම. අන්න ඒකයි මේ කියන්නේ උපාදාන වශයෙන් ගන්න. මමයි මේක කරන්නේ. ආත්ම සංකල්පය එතන තියෙනවා. සංකාර කියන සිතුවිලි. චේතනා. චේතනා කවුද ඇති කරගන්නේ? මම. ඇසෙන් රූපයක් බලලා ඇති කරගන්නෝ හිතේ සිතුවිල්ල. ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතකොට මේ සිතුවිල්ල කවුද ඇති කරගන්නේ? මම. ඕක තමයි අපේ පිළිගැනීම. මේ ආත්ම සංකල්පය. ඊළඟට පෙන්නතුනේ විඥානය කියන්නේ සිත. සිත කාගේද? සිත මගේ. අන්න ඒකයි කියන්නේ පංච උපාදානස්කන්ධයම මගේ කියලා අරන් තියෙනවා. උපාදාන කියලා වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. මගේ මම මට ඕන විදියට තියාගන්න පුළුවන්. මොනවද? රූපය මට ඕන විදියට තියාගන්න පුළුවන්. අපි තුල තියෙන වැරදි අවබෝධය. රූපය මට ඕන විදියට තියාගන්න පුළුවන්ද? බැ. පුළුවන් නම් අපි තරුණ කාලේ අපේ පෙනුම අපි කොච්චර අවුරුදු ගණන් ගියත්, කොච්චර වයස ඉක්මී ගියත් තරුණ කාලේ ඉන්න පුළුවන් නම් අපි තරුණ කාලේ දිගටම ඉන්නවා. අපිට එහෙම ඉන්න බෑ. එහෙනම් මගේ ශරීරයේ තියෙන කිසිවක් මට ඕන විදියට තියාගන්න බෑ වෙන්නත්. නමුත් අපි හිතාගෙන ඉන්නේ මට ඕන විදියට මේව තියාගන්න පුළුවන් කියලා. එහෙනම් පංච උපාදානස්කන්ධයම දුකයි. අපි එතෙන්ට එන්න කලින් අර මූලික කරුණු 8න් 7කට යන්න. ජාතිපි දුක්ඛෝ. ඉපදීම දුක. ඔන්න බලන්න දුක්ඛ සත්‍යයෙන් එලි කරන දේ. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා දුක කොටස් 3කට බෙදලා තියෙනවා. මේක ටක් ගාලා තේරෙනව අඩුයි මේ ගැඹුරු දේශනාවක්. මම මේ පුළුවන් තරම් සරල කරලා තමයි දේශනා කරන්නේ. එතකොට මේ දුක්ඛ එදිනෙදා ඇතිවන දුක්, සංඛාර දුක්ඛ, සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ වෙනස් වීමෙන් ඇතිවන දුක. එතකොට ජාතිය ඉපදීම දුක. එතකොට පින්නතුනි ඉපදෙන්න ඉන්න මව් කුසේ ඉන්න වෙලාවේ පිළිසිඳගත් මොහොතේ ඉඳලාම දුක. ඒ දුක දරුවා විඳින දුක දැනෙන්නේ අපි කවුරුත් ඒ දුක විඳා. මව් කුසේ කරුවලේ තමයි එතන ඉන්නේ ඒ මාස 10. ඊට පස්සේ තමයි මෙලොවට බිහි වෙන්නේ. මෙලොවට බිහි වෙන්නේ ලේසියෙන් නෙවෙයි. අමාරුයි. එතකොට මෙලොවට බිහි කළා අම්මත් වේදනාවෙන්ද දරුවත් වේදනාවෙන්ද. දැන් මේ ඉපදුණු නිසා තමයි
ඊළඟ දුක් ටික ඔක්කොම අපිට එන්නේ. මොනවද? ලෙඩ වෙන්න ඉපදුණු නිසානේ. වයසට යන්න ඉපදුණු නිසානේ. මැරෙන්න ඉපදුණු නිසානේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න ඉපදුණු නිසානේ. අප්‍රියන් කැමති නැති අයත් එක්ක එකතු වෙන්න වෙන්නේ ඉපදුණු නිසානේ. එහෙනම් පින්නතුනි මේ සියල්ල උදා වෙන්නේ ඉපදුණු නිසා. එහෙනම් උපත දුකක්. හැම දුකක්ම උදාවන්නේ ඉපදුණා. එහෙනම් ජාතිපි දුක්ඛ. ඉපදුණු දවසේ ඉඳලාම අපි මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා. ජරාවට කියන්නේ වයසට යනවා. පොඩි කාලේ අපිට තේරෙන්නේ නැහැ. එතකොට අම්මලා තාත්තලා කොහොම හරි කවල පොවල දරුවා ලොකු මහත් කරන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒ වුණාට පින්නතුනේ අපි තුරුණු විය ඉක්මවා මැදි වියට එනකොට අවුරුදු 35ක් 38ක් 40ක් වෙනකොට ඔන්න ජීවිතේ යමක් තේරෙන්න අපිට පටන් ගන්නවා. ඒකයි. තරුණ කාලේ එච්චර නොතේරුණාට අපිට ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. පෙන්නත. ඊට පස්සේ අවුරුදු 50 පහ වුණාට පස්සේ අවුරුදු 60 ආදී අපිට එනකොට මොකද වෙන්නේ? අපිට ජීවිතයේ යථාර්ථය ඔන්න ටික වැටහෙන්න පටන් ගන්නවා. අර තරුණ කාලේ කර දේවල් අපිට කරන්න බෑ. දැන් අපි යන්නේ ජරාව. ජරාවට කියන්නේ දිරීමට යන්නේ. අපිට තියෙනවා ස්කන්ධ ධාතු ආයතන කියලා කොටස් තුනක්. මේ ස්කන්ධ ධාතු ආයතන කියන දේවල් මොකද වෙන්නේ? දිරනවා. ඒක තමයි ජරාවටපත් වෙනවා කියන්නේ. වයසට යනවා එන්නේ. එතකොට අපේ කෙස් ලොම් නිය දත් සම ඇට මිදුළු මේ දෙතිස් කුණපයම දිරනෝ ටිකෙන් ටික. කේසා ලෝමානකා දන්තා තචෝ මන්සං නහරු අට්ටි මිඤ්ඤා වක්කං අදයන් යකඩං ආදී වශයෙන් තියෙන මේ දෙතිස් කුණප කොටාශයම 32ම දිරීමටපත් වෙනවා. මේක තමයි ඇත්ත. එතකොට තරුණ කාලේ දුවල පැනලා වැඩ කර විදිය කොච්චර හිතින් හයිය ගත්තත් ශරීරයේ එච්චර හයිය නැහැ. කරන්න බෑ. පෙන්නතුනි අපේ ශරීරයේ දිරීමටපත් වෙනවා. ඕන තැනකින් දුවල පැනලා වැඩ කර අපි දැන් කකුල උස්සලා පඩිපෙලක් නගින්න බෑ. පඩිපෙල බහින්න බෑ. ඉක්මන් කළා අඩිය තියලා යන්න බෑ. මොකක්ද ඉතුරු වෙන්නේ? හැම තැනම දුකක්. බලන්න පින්වතුනි අපි කෙනෙක් ජීවිතේ වැඩිම වාර ගාණක් කරන්නේ මොකද්ද? ලක්ෂ සංඛ්‍යාත වාර ගාණක් අපි කරන්නේ මොකද්ද? වැඩියෙන්ම කරන්නේ කන එක. නැද්ද බලන්න? ජීවිතේ වැඩියෙන්ම කරලා තියෙන්නේ කන එකයි බොන එකයි. දවසකට කී වතාවක් කනවද? උදේටත් කනවා, 10ටත් කනවා, දවල්ටත් කනවා, හවසටත් කනවා, හැන්දෑවටත් කනවා, රැයටත් කනවා. කී සැරයක් කනවද? කී සැරයක් විවිධ දේවල් බොනවද? කොච්චර වාර ගාණක් පුහුණු වෙමින් මෙය කළා. කොච්චර පුහුණුවක් තිබුණා. මේ තරම් වාර ගාණක් කරපු එක වයසට යනකොට කරන්න බැරි වෙනවා. දැන් මොකද වෙන්නේ? අර හිතුවට කන්න බෑ. අච්චර වාර ගාණක් කළත් වැඩියෙන්ම කළේ ඒක. ඒ වුණාට වයසට යනකොට කන්න බෑ. බත් කටවුත් දෙකක් තමයි කන්නේ. බලන්න. ඒකට අත උස්සන්න බෑ. වතුර ටිකක් බොන්න බෑ හරියට. ඉතින් බෙහෙත් පෙති ගණනාවක් ගිල දමමින් තමයි ජීවිතේ පවත්වා ගන්න. අන්න බලන්න පින්නතුනේ වයෝ වෘද්ධ වෙනකොට අපට වෙන දේ ජරාපි දුක්ඛෝ ජරාවටපත් වෙන එක දුක. මේක තමයි ඇත්ත. ඊළඟට අපි කොච්චර ඇවිදින්නේ නැද්ද? ඊළඟට දෙවණියට අපි කරපු වැඩිම දේ ක්‍රියාව තමයි
ඇඳුම් පළඳින් අඳින පළඳින එක. නැද්ද බලන්න. කොච්චර ඇඳුම් කී වතාවක් අඳින්නේ නැද්ද ජීවිතේ? ඒ වුණාට වයෝ වෘද්ධ ජරාවටපත් වෙනකොට මොකද්ද වෙන්නේ? ඔය අපි ඇඳ විතරක් නෙවෙයි දරුවොට්ටත් ඇඳෙව්වා, මුණුබුරු මිනිබිරියොන්ටත් ඇඳෙව්වා. ඒ වුණාට වයසට යනකොට අත ඔසවලා ඇඳුම අඳින්න තරම් හැකියාවක් නැති වෙනවා. ඊට පස්සේ දරු මුණුපුරෝ එකතු වෙලා තමයි අම්මට ආච්චිට අඳවන්නේ. අම්මව තාත්තව ආච්චිව සීයව හොදවන්නේ. ජරාපි දුක්ඛෝ අන්න බලන්න ජරාවටපත් වෙනකොට දුකේ නැහැ. හැම තැනම දුක. කොච්චර ඇවිදින්නේ නැද්ද? අවසානයේ අපි සීමා වෙනවා පින්නතුනි. ඇවිදලා කොච්චර ඇවිද්දත් අවසානයේ ගෙදරට සීමා වෙනවා. දරුවෙක් කතා කළත් යන් අම්මේ මෙහෙ කියලා අනේ පුතේ මට නම් අමාරුයි යාළ ගිහින් එන්න. එහෙම තමයි වයස් වුණාම අම්මලා තාත්තලා කියන්නේ. මේ තැනට වැටෙනවා අපේ කාගේ ජීවිත ජරාපි දුක්ඛෝ. අවසානයේ ජීවිතේ සීමා වෙනවා පින්නතුනි টয়ලට් එකටයි කාමරේටයි. ඔච්චරයි. කොච්චර රට වටේ නෙමෙයි ලෝක වටේ ඇවිද්දත් කොච්චර රස මසවුල් ආහාර ගත්තත් මාලිගාවක් වගේ ගේක හිටියත් පින්නතුනි අවසානයේ මොකද වෙන්නේ අපිට? টয়ලට් එකයි කාමරේ අතර විතරයි අපේ ගමන සිද්ධ වෙන්නේ. අවසානයේ টয়ලට් එකටත් ගමන නතර වෙලා ඇඳට සීමා වෙනවා. ජරාපි දුක්ඛෝ ජරාවටපත් වෙනවා පින්නතුනි. මාලිගාවන් ගෙවල් හදාගෙන හිටියත් අවසානයේ අපිට සීමා වෙන්න වෙනවා ලෙඩ ඇඳට. කොයිතරම් ඉහළ යාන වාහනවල ගමන් කළා අවසානයේ පින්නතුනි අපිට යන්න වෙනවා ගිලන් රථයක ට්‍රොලියක. මේක තමයි ඇත්ත. ජරාපි දුක්ඛෝ කොයිතරම් හැඳි ගෑරුප් වලින් කෑවත් අවසානයේ වටේකින් අපිට කෑම යවන්න වෙනවා. බලන්න පින්නතුනි මේ ජීවිතයේ තියෙන අනියත බව බුදුරජාණන් වහන්සේ ඒකයි පැහැදිලි කළේ. මේ යථාර්ථය තේරුම් ගන්න. මේ යථාර්ථය තේරුම් ගන්න කියලා කියන්නේ මේ නිසා කන්නේ බොන්නේ නැතුව දුක් විඳගෙන ඉන්න කියන එක නෙවෙයි. ඇත්ත දැනගෙන ධාර්මිකව ජීවත් වෙන්න යථාර්ථය දකින්න උත්සාහ කරන්න ධර්මයට එකඟව කටයුතු කරන්න මේක තමයි අපිට ඕන. මොකද මැරෙනකොට අබමල් රේණුවක දෙයක් අපි ගෙනියන්නේ නැහැ. ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ වෙනවා දුකයි. ලෙඩ නොවි ඉන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනේ ලෙඩ හැදෙනවා. අපිට හිස කැක්කුමක් හැදුනා, උණක් හැදුනා, අතේ පයේ අමාරුවක් හැදුනා, බරපතල ලෙඩක් හෝ බරපතල නොවු ලෙඩක් හැදුනත් අපි කැමති නෑ. අපිට වෙන්නේ මොකද්ද පින්නතුනි? මේ ලෙඩවීම නිසා ශරීරය අප්‍රාණිකයි. ඕන විදිහට කටයුතු කරන්න බෑ. ඒක වේදනාව දෙන්න පටන් ගන්නවා. ඒක සුව වෙන පාටක් නෑ. සමහර ලෙඩ කර්ම ලෙඩ. ඒවා කර්ම විදියටම කර්ම විපාක විදියටම විඳින්න වෙනවා. ඒ නිසා ඒව සුව වෙන්නේ සමහර අය සංසාරේ කරපු කර්ම තියෙනවා. සියල්ල කර්ම ලෙඩ නෙවෙයි. නමුත් කර්ම ලෙඩත් මේ අතරේ තියෙනවා. අපි ඕනම ලෙඩක් හැදුනහම කර්මයට දානවා. නමුත් සියල්ල කර්මය නෙවෙයි. නමුත් පින්නතුනි කර්ම ලෙඩක් තියෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ ලෙඩ වුණාම අවසානයේ ඉතුරු වෙන්නේ දුක විතරයි. කවුරු අප උපස්ථාන කරත්, කවුරු සාත්තු සප්පායම් කළත්, කවුරු බෙහෙත් ටික ගෙනල්ලා දුන්නා. බෙහෙත් බොන්න ඕන තමයි. ලෙඩෙන් විඳවන්න ඕන තමයි. දරුවා අප උපස්ථාන කරනෝ තමයි. හැබැයි ලෙඩේ හැදුනහම විඳවන්න ඕන තමයි. මේක තමයි ඇත්ත පින්නතුනේ. එහෙනම් ඒක සැපද? නෑ දුක. කොයි තරම් ලෙඩ වලින් දුක් විඳිනවාද අපි? කවුරුත් එහෙමයි. ඒ නිසා පින්නතුනි ඔන්න ඕක තමයි කියන්නේ දුකයි කියලා. දුක්ඛ සත්‍යයෙන් අනාවරණය කරනවා. ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං. මරණය දුක. පින්නතුනි
කොච්චර දුකක් වුණත් අපි කාටවත් මැරෙන්න සිද්ධ වෙනවමයි. දැන් අපි හිතාගෙන ඉන්නේ නෑනේ මැරෙනවයි කියලා. අපි නිකන් කීමට කියනවා. අවද හිටියත් මැරෙනවනේ. නමුත් මැරෙනවයි කියලා එහෙම කිව්වට පින්නතුනි අපේ චිත්ත අභ්‍යන්තරයෙන් අපි හිතන්නේ මම මැරෙනවයි කියලා. මැරෙන්නේ අනිත් එක්කෙනා මං දැම්ම මැරෙන්නේ නෑ. එහෙම තමයි අපි හිතන්නේ. ඒ නිසා මෙන්න මේ මරණය දුක. ලෙඩ ඇඳට වැටිලා ස්වාභාවික විදියට මැරුණා. හදිසි අනතුරකින් මැරුණා. ගෙල වැලලාගෙන මැරුණා. වහ බීලා මැරුණා. මැරෙන්න වෙනවා. ඒකයි ස්වභාවය. මැරෙන වෙලාවේ විඳින වේදනාව පින්නතුනි මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. හිතී ගමන් මලත් එකයි, ලෙඩ ඇඳේ ඉඳලා මලත් එකයි, සියදිවි හානි කරගත්තත් එකයි. මැරෙන මොහොතේ විඳින වේදනාව විඳින්න වෙනවා. ඒ නිසා තමයි සුවසේ මැරෙන්න නම් අසම්මුල්ලෝ කාලං කරෝති. නොමුලාව හොඳ සිහියේ සිහි මුලා නොවී මැරෙන්න පින්නතුනි. අපි දිනපතාම මෛත්‍රී භාවනාව වඩන්න ඕන. මෛත්‍රී භාවනාව වැඩුවට පස්සේ තමයි අන්න එහි ප්‍රතිවිපාකයක් හැටියට අපට පුළුවන් වෙන්නේ සිහි මුලා නොවී මැරෙන්න. එහෙනම් සිහිය පිහිටුවාගෙන මැරෙන්න පුළුවන් පින්නතුනි. මෛත්‍රී භාවනාව දිගට වඩන්න ඕන. මේ එක දවසක් විනාඩි 5ක් කළා හරියන්නේ නැහැ. මේ මෛත්‍රිය දිගින් දිගට වඩලා පුහුණුවක් ලබන්න ඕන. ඒකේ ප්‍රතිඵලය තමයි පින්නතුනි සිහි මුලා නොවී මැරෙන්න පුළුවන්. තවත් ගොඩාක් ආනිසංස තියෙනවා. එකක්. ඒ නිසා මරණීය දුකයි මැරෙන මොහොත. හැබැයි සියදිවි හානි කර ගැනීමයි ස්වාභාවික මරණයයි දෙකක්. ඕනම කෙනෙක් සියදිවි හානි කරගත්තොත් සියදිවි හානි කරගන්නේ කෝපයෙන්නේ, වෛරකින්නේ, කාගෙන් හරි පරිගැනීමේ චේතනාවෙන්නේ. නිකම් මැරෙන්නේ නැහැ. ගෙලවැලලා ගත්තත් වහ බිව්වත් මං ඔයාගෙන් හරි හොඳ පාඩමක් උගන්වන්නම්කෝ කියලා තමයි මැරෙන්නේ. හැබැයි පාඩම ඉගෙන ගන්නේ තමන්. ඒ වුණාට වෛරෙන් මැරෙන්නේ. පින්නතුනි වෛරී සහගත චේතනාවෙන් මලෝ අනිවාර්යයෙන්ම ඊළඟ භවය එක්කෝ නිරයේ උපදින්නේ, එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදින්නේ. ඔය දෙකෙන් එකකමයි. සියදිවි හානි කරගත්තොත් වෙන්නේ ඕක. මැරෙනකොට අධික තණ්හාවෙන් මලෝ. අපි තණ්හාව නැති කළා නෙවෙයි මැරෙන්නේ. තණ්හාව තියාගෙන තමයි මැරෙන්නේ. ඒක නෙවෙයි ගැටලුව. අධික තණ්හාවෙන්, අධික මසුරුකමෙන් මලොත් පින්නතුනි අනිවාර්යයෙන්ම යා උපදින්නේ പ്രേත ලෝකේ. මෙන්න මේක හොඳට හිතට ගන්න. වෛරයෙන් මලොත් නිරයේ හෝ තිරිසන් ලෝකේ උපදින්නේ. අධික තණ්හාවෙන් මසුරුකමෙන් මලොත් අනිවාර්යයෙන්ම උපදින්නේ പ്രേත ලෝකේ. එහෙනම් මිනිස්සෙක් වෙලා ඉන්න අපි පින්නතුනි එතෙන්ට ඇද වැටෙනවාද? එතෙන්ට ඇද වැටෙන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන එතෙන්ටපත් නොවි මරණයක් උදා කරගන්න. අන්න එහෙම කළොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ සුගතියක උපත ලබන්න. එතකොට චුතිසිත යහපත් වෙන්න ඕන. යහපත් වෙන්න නම් යහපත් චේතනාවක් එන්න ඕන. චේතනාව යහපත් වෙන්න නම් කල්තියා කුසල කර්ම පුණ්‍ය කර්ම කළා තියෙන්න ඕන. නැත්තම් වෙන්නතුනි එතෙන්ට එන්න බෑ. ඒ නිසා ඔන්න ඔය தත්ත්වය තේරුම් ගන්න ඕන. එහෙනම් මරණීය දුක. ඊළඟට අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක්ක එකතු වෙන්න වෙනවා. මම කැමතිම නැහැ. කැමතිම නැති එක්කෙනත් එක්ක ඇසුරු කරන්න වෙනවා. ගනුදෙනු කරන්න වෙනවා. සම්බන්ධකම් පවත්වන්න වෙනවා. හැම වෙලාවෙම හිත තුල තියෙන වේදනාවක් නේ. හැම වෙලාවෙම හිත තුල පවතින්නේ කනස්සල්ලක් නේ. ඒ නිසා පින්නතුනි අන්න ඒ தত্ত্বය තේරුම් ගන්න ඕන. අප්‍රියයන් හා මේ එදිනෙදා ජීවිතේ වෙනදී අප්‍රියයන් හා එක්කන
ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් කැමති අය ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. දුක ඉතුරු වෙන්නේ. බලන්න මේ එදිනෙදා ඇති වෙන දුක් වල හැටි. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. කැමති දේවල් තියෙනවා ලබා ගන්න බෑ. හොඳ ගයක් හදාගන්න හිතාගෙන ඉන්නවා ඒකට අදාළ මුදල් නැහැ. දුකයි. හොඳ වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා ඒකට මුදල් නැහැ. දුකයි. ඒ නිසා යථාර්ථය තේරුම් ගත්තොත් මේක මර්ධනය කරගන්න පුළුවන්. මේ ඔක්කොම භෞතික දේවල් මේවා දාලා යනවා. ඒ නිසා මම මගේ අවශ්‍යතා සීමා කරගෙන කටයුතු කරන්නට යථාර්ථය තේරුම් ගත්තොත් මට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි කැමැති දේ බලාපොරොත්තු වෙන දේ නොලැබුණත් දුක. ඔන්න ඔය කාරණා 7 මුලින් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඉපදීම, ජරාවට හේවත් වයසට යාම, ලෙඩවීම, මරණයටපත් වීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම. කාරණා 7යි. 8 වෙනි කාරණාව තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ සංකිට්ඨේන කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මොකද්ද පංච උපාදානස්කන්ධය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එහෙනම් මෙන්න මේ පහම දුකයි. මේ පහම දුකක් වෙන්නේ මේක උපාදාන වශයෙන් අරගන්නවා. අපි තුල තියෙන තණ්හා මාන දිට්ඨි කියලා තුනක්. අපි ගන්නවා මම මගේ කියලා ගන්නවා තණ්හාවක් තියෙනවා. කාගේද මේවා? ඒවා මගේ. රූපය මගේ, වේදනාව මගේ, සංඥාව මගේ, සංකාර මගේ, විඥාන මගේ. රූපය තුල තමයි මම ඉන්නේ. ඒ නිසා මම රූපය තුල ඉන්නවා. දැන් කෙනෙක් ඇහුවොත් එහෙම කෝ මම කියලා මම පෙන්වන්නේ මගේ පැත්තට ඇඟිල්ල දික් කළා මෙහෙම. එතකොට මේ රූපයට අපි පෙන්වන්නේ. එතකොට රූපය තුල මම ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. ඒකට තමයි මානය කියන්නේ. මම ඉන්න රූපය තුල. ඊළඟට තියෙනවා මේ පංච උපාදානස්කන්ධයම මට ඕන විදියට පවත්වන්න පුළුවන්. ඕක තමයි දිට්ඨි, වැරදි දෘෂ්ටිය. එහෙනම් අපි දිට්ඨි විසුද්ධියකට යන්න ඕන. පිරිසිදු වීමකට. එහෙනම් පින්නොතනි මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙනයි අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා මේක මේ බොහෝම සරලව පින්නොතනි අපි උත්සාහ කරේ කාලයේ පමණින් මේ පිළිබඳව යම් වටහා දීමක් කරන්න. මේක අඩු ගානේ පැය 5ක් 6ක්වත් සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. ඉතින් ඒ නිසා එක සත්‍යයක් පැහැදිලි කරගන්නත් මේකේ තියෙනවා පින්නතුනි සත්‍ය කෘත්‍ය කෘත මේකේ විවිධ කාණ්ඩ තියෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කාලයේ පමණින් තමයි අපි උත්සාහ කළේ ඔවැනි දල චිත්‍රයක් ඔබට දෙන්න. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන දුක කියන්නේ මොකක්ද තේරුම් අරගෙන දුකට හේතුව තෘෂ්ණාව තේරුම් අරගෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හාව තේරුම් අරගෙන දුක නැති කරන්න පුළුවන් කියලා තේරුම් අරගෙන දුක නැති කිරීමේ මඟ අපි ගමන් කරන්න ඕන. දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕන. තෘෂ්ණාව නැති කරන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ඕන. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ඕන. ගමන් කරලා සංතානගත සකල ක්ලේශයන් ප්‍රහීන කොට උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කළේ මා මුලින්ම මතක් කළා පයාගල පොතුවිල වෙහෙරගල කන්ද පාර අංක 223 මෙන්න මේ ලිපිනේ පදිංචි මංගල ප්‍රදීප් සිරිමාන්න පුතණුවන් ගයාන් ඉසුරංග සිරිමාන්න පුතණුවන්
චමිල සුසන්ත සිරිමාන පුතණුවන්, චින්තන මధుරංග පුතණුවන් ඇතුළු පවුලේ දූ දරුවන්. මා මුලිනුත් මතක් කළා. අම්මා නායකත්වයේ තියාගෙන මූලිකත්වයේ තියාගෙන මේ මහා උදාර පින්කම සිද්ධ කළා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මৌলিক වශයෙන් මේ මෑණියන්ගේ ආදරබර ස්වාමි පුරුෂයා, මේ දරුවෝ 4 දෙනාගේ තාත්තා, එහෙම නැත්නම් මාමණ්ඩිය සීයා, වසර 5කට පමණ පෙර මිය ගිය චන්ද්‍රසේන සිරිමාන්න පියාණන්ට. ඒ වගේම මා මතක් කළා ගයාන ඉසුරංග සිරිමාන්න පුතණුවන්ගේ ප්‍රාර්ථනාව සංසාරගත ගමනේදී සම්මුඛ වූ සියලුම මව්වරුන්ද පියවරුන්ද සියලුම දෙමාපියන්, කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍ර ගුරුවරුන් ඇතුළු මේ ශ්‍රාවක සමූහයාටම මේ පින් අත්පත් වේවා. එය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් 64 වන උපන්දිනය නිමිති කරගෙන තමයි එතුමියට මෙවන් උදාර ආශිර්වාදාත්මක පින්කමක් කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙමි. අපි ප්‍රාර්ථනා කරමු. එක්සත්ව එක්සිත්ව ආදරබර මෑණියන්ට අපි එකතු වෙලාම ප්‍රාර්ථනා කරමු මේ සිද්ධ කරගත්ත කුසල කර්මයේ අනන්ත වූ ආනිසංසය තුනුරුවන්ගේ ආශිර්වාදේ දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබිලා එතුමියට නිදුක් නිරෝගී බව ලැබේවා. චිරාත් කාලයක් කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපකැප වූ දිවි පරදුවට තබූ සියලු දෙනාටද පින් කැමැති දස දිසාවේ වෙසෙන සියලුම සත්වයන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනීවා. මේක තමයි මේ ගයාන් ඉසුරංග සිරිමාන්න පුතණුවන්ගේ ප්‍රාර්ථනාව. ඒ පවුලේ ප්‍රාර්ථනාව. ඒ නිසා ඒ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මේ බණපදය ඇසු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සිය සසරගත දුක නිවා ගැනීමට ධර්මාවබෝධය පිණිසම මේ බණපදය හේතු වාසනා වේවා. සියලු දෙනාටම මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. ඥාතීන් දෙවියන් ඇතුළු අපි හැම දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.